ආයුබෝවන් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුදරියන් වෙනුවෙන් ඔවුන්ගේ ව්‍යාපාරාධිනයේ විෂය දැනුම වර්ධනය කිරීම සඳහා මෙම පාඩම් මාලාව සැලසුම් කරලා තියෙනවා. COVID-19 වසංගත තත්ත්වය නිසා පාසල් අධ්‍යාපන කටයුතු අඩාල වෙලා තියෙනවා. ඒ නිසා මෙම ක්‍රමවේදය ඔස්සේ ඔබට අත්වලක් වීමට මෙම වීඩියෝ පාඩම් මාලාව ඉදිරිපත් කිරීම තුළින් බලාපොරොත්තු වෙනවා. මෙම වීඩියෝවේදී අපි සාකච්ඡා කරන්නේ 17 වෙනි නිපුණතාවය ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා තොරතුරු පද්ධති දායක කරගන්න ආකාරය විමසයි කියන නිපුණතාවය. ඒ යටතේ අපි නිපුණතා මට්ටම් සාකච්ඡාවට බඳුන් කරනවා. 17 වෙනි නිපුණතාවය ව්‍යාපාර සඳහා තොරතුරු පද්ධති භාවිතය. මෙතෙක් අපි මාතෘකා 16ක් සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන්ම 13 ශ්‍රේණියේදී අපි සාකච්ඡා කරේ කළමනාකරණය කොහොමද ව්‍යාපාර කාර්යයන් වලදී භාවිතා කරන්නේ කියලා. ඒ නිසා මේක වෙනස් මාතෘකාවක්. නමුත් විෂය නිර්දේශයේ සෑම නිපුණතාවයකදීම මේ මාතෘකාව යම් යම් අවස්ථාවල සාකච්ඡාවට බඳුන්ලා තියෙනවා. මොකද අද මුළු ලෝකයේම මේ ගෝලීකරණය කියන සංකල්පය යටතේ මුළු ලෝකෙම එකම වෙළඳපොළක් බවට පරිවර්තනය වෙමින් පවතිනවා. ඒක නිසා ව්‍යාපාර සඳහා තොරතුරු පද්ධති භාවිත කරන්නේ කොහොමද කියන එක අපි මෙම මාතෘකාව යටතේ සාකච්ඡාවට බඳුන් කරනවා. ව්‍යාපාරවලට දැන් අපි කතා කරපු කළමනාකරණයට ඊට පස්සේ මානව සම්පත් කළමනාකරණය, මෙහෙයුම් කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු වලට, ව්‍යාපාර කාර්යයන් වලට ICT යොදාගන්නේ කොහොමද? ඒ කියන්නේ තොරතුරු යොදාගන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරන්නේ. ඔය මයික් ඔෆ් කරගන්න නැත්නම් කරදරයි. හරි. එතකොට මේ අපි මේ ICT මේ මෙතනදී කතා කරන්නේ ව්‍යාපාර වලට අපි කතා කරපු කළමනාකරණයට කොහොමද ICT මේ තොරතුරු පද්ධති සම්බන්ධ කරගන්නේ. දැන් හැම වෙලෙම හිතන්න ඕනේ බිස්නස් එකේ මොන වැඩටද මොන කාර්යයටද තොරතුරු පද්ධති ඕන කරන්නේ. මේක පාවිච්චි කරන්නේ මොන වගේ කෙනෙක්ද? එයාට ඒකෙන් තියෙන ප්‍රයෝජන මොනවද? දැන් ඔන්න ඔය ටික හරියට. ඒ කියන්නේ තොරතුරු පද්ධතියක් භාවිතා කරන්නේ ව්‍යාපාරයේ මොන වැඩකටද? තොරතුරු පද්ධති ඕන කරන්නේ මේක පාවිච්චි කරන්නේ මොන වගේ කෙනෙක්ද? එයාට ඒකෙන් තියෙන ප්‍රයෝජන මොනවද? ඔන්න ඔය කාරණා ටික හරියට තේරුම් ගත්තොත් මේ තොරතුරු පද්ධති හඳුනා ගන්න පුළුවන්. මම නැවත කියන්න ව්‍යාපාරයේ මොන වැඩටද තොරතුරු පද්ධති යොදාගන්නේ ඕන කරන්නේ. ඒ වගේම තමයි මේක පාවිච්චි කරන්නේ මොන වගේ කෙනෙක්ද? එයාට ඒකෙන් තියෙන ප්‍රයෝජනෙ මොනවද? ඔන්න ඔය ටික හරියට තේරුම් ගත්තොත් මේ තොරතුරු පද්ධති මාතෘකාව වෙච්චර අපහසු වෙන්නේ නැහැ. ආයතනයේ කළමනාකරුවන්ට අපි දන්නවා ආයතනයේ කළමනාකරුවන්ට තීරණ ගන්න වෙනවා. ආයතනයේ කළමනාකරුවන්ට තීරණ ගන්න වෙනවා. එතකොට මේ තීරණ ගන්න එයාලා විවිධ තොරතුරු යොදා ගන්නවා. අපි දන්නවනේ ආයතනවල විවිධ මට්ටම් වල කළමනාකරුවෝ ඉන්නවා. අපි ඒක කතා කරලා තියෙනවා. කළමනාකරන කොටස් වල කතා කරලා තියෙනවා. මධ්‍ය කියන්නේ අග්‍ර කළමනාකරුවෝ, ඉහළින් ඉන්න කළමනාකරුවෝ උපක්‍රමික තීරණ ගන්නවා. මධ්‍යම කළමනාකරුවෝ තම තමන්ගේ අංශ ගැන තීරණ ගන්නවා. පළමු පෙළ කළමනාකරුවෝ, පල්ලෙහාම ඉන්න මෙහෙයුම් මට්ටමේ කළමනාකරුවෝ එදිනෙදා ක්‍රියාකාරකම් පිළිබඳ තීරණ ගන්නවා. මේ හැම දෙයකටම එයාලට තොරතුරු අවශ්‍ය වෙනවා. මේ හැම දෙයකටම එයාලට තොරතුරු අවශ්‍ය වෙනවා. තොරතුරු ඕනේ වෙනවා. මේ තොරතුරු ජනනය වෙන්නේ ආයතනය කරන එදිනෙදා ක්‍රියාකාරකම් වලින්. ඒ එදිනෙදා ක්‍රියාකාරකම් වලින් බිහිවන දත්ත වලින්. ඒ වලින් තමයි තොරතුරු ජනනය කරන්නේ. ඒ කියන්නේ එදිනෙදා කරන ව්‍යාපාර ක්‍රියාකාරකම් වලින්
බිහිවන දත්ත වලින් තමයි තොරතුරු ජනනය වෙන්නේ. දත්ත හරියට සකස් කරලා බිහිවන ඒ කියන්නේ දත්ත හරියට සකස් කරන්න ඕනේ. ඒ සකස් කරලා බිහිවන දත්ත මගින් තොරතුරු නිවැරදිව හදාගත්තොත් නිවැරදි තීරණයක් ගන්න පුළුවන්. මම නැවත කියන්නම් දත්ත හරියට සකස් කරලා ඒ වලින් ඒ දත්ත සකස් කරලා ඒ වලින් බිහිවන දත්ත මගින් තොරතුරු නිවැරදිව හදාගත්තොත් ව්‍යාපාර ගණදුණු වලින් බිහිවන දත්ත මගින් තොරතුරු නිවැරදිව හදාගත්තොත් නිවැරදි තීරණයක් ගන්න පුළුවන්. දැන් අපි ගන්න තීරණයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වෙන්නේ එම තීරණය ගන්න යොදා ගන්න තොරතුරු මත. දැන් අපි ගන්න තීරණේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වෙන්නේ ඒ තීරණය ගන්න යොදා ගන්න තොරතුරු මත. ඒ නිසා අපි හරි විදියට තොරතුරු ජනනය කරගෙන වාර්තා කරගන්න දැනගන්න ඕන. ව්‍යාපාරයේ ප්‍රමාණයත් එක්ක ව්‍යාපාරයේ ස්වභාවයත් එක්ක ජනනය වන තොරතුරු ප්‍රමාණය විශාලයි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම කොකාකෝලා වාගේ ආයතනයක ව්‍යාපාරයක් ගත්තොත් ලෝකයේ රටවල් 200කට ආසන්න ප්‍රමාණයක කොකාකෝලා සමාගම ගනුදෙනු කරනවා. එතකොට දවසක ගනුදෙනු නිසා පැන නගින දත්ත වලින් තොරතුරු විශාල ප්‍රමාණයක් ජනනය වෙනවා. දැන් එතකොට මේ දත්ත තොරතුරු බවට පත් කරලා හරියාකාරව වාර්තා කරගෙන තමයි ඒගොල්ලෝ එදිනෙදා ක්‍රියාකාරකම් කරගන්නේ. ඒ නිසා මේ කොටසින් අපි ඉගෙන ගන්න යන්නේ කොහොමද මේ දත්ත තොරතුරු බවට පත් කරලා එම තීරණ ගැනීමේ ක්‍රියාවලියට දාගන්නේ කියලා. ඒ කියන්නේ මේ කොටසින් අපි කතා කරන්නේ කොහොමද දත්ත තොරතුරු බවට පත් කරලා ඒක තීරණ ගැනීමේ ක්‍රියාවලියට යොදාගන්නේ. මේකෙන් තේරුම් ගන්න මෙතනින් අපි කතා කරන්නේ මේ තොරතුරු පද්ධති කොටසින් කතා කරන්නේ හැම වෙලෙම මුලේ තියෙන කාරණේ තමයි කළමනාකරුවන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු තමයි මේ තොරතුරු පද්ධතියෙන් සම්පාදනය කරලා ගන්න. ඒතකොට මේ පාඩමේ මම කොටස් තුනක් තියෙනවා. කොටස් තුනකට බෙදලා මේක අපිට මම කතා කරන්නේ මේ දත්ත හා තොරතුරු ගැන ඉස්සෙල්ලා කතා කරනවා. ඊළඟට තොරතුරු පද්ධති ගැන කතා කරනවා. ඊළඟට තොරතුරු තාක්ෂණය ගැන කතා කරනවා. ඉස්සෙල්ලා මම කතා කරන්නේ දත්ත හා තොරතුරු ගැන. ඒතකොට දැන් අපි මේ දත්ත හා තොරතුරු ගැන කතා කරනකොට අපි අතීතයට යන්න ඕනේ. ඒ අතීතයේ ඉඳලා වර්තමානය දක්වා මේ මිනිසා සංනිවේදන සත්වයක්නේ. ඒ අනෙක් සතුන්ට වඩා විධිමත් විදියට සංනිවේදනය කරගන්න මිනිසාට හැකියාව තියෙනවා. ඉතින් අපි පරිගණක ජාල අන්තර්ජාලය යොදාගෙන සංනිවේදනය කරත් අපේ සංනිවේදනයේ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. එතන ඉඳලා අපි කතා කරමු. ආර්ථික හා සමාජ සංවර්ධන යුග පදනම් කරගෙන සංනිවේදන තාක්ෂණයේ විකාශනයේ යුග 4කට බෙදා සාකච්ඡා කරන්න පුළුවන්. පළවෙනි යුගය තමයි සංචාරක යුගය. ගල් යුගයේ හා එඬේර යුගයේ ජීවත් වුණු මිනිසා සංචාරක ජීවිතයක් ගත කළේ. මෙම යුගයේ සමාජ ඒකකයේ වුණේ කුඩා කණ්ඩායම්. ඔවුන්ගේ අවශ්‍යතාවය ඉතා සරල එකක් වුණා. ඒවා තමන්ගේ පරිසරය තුළින්ම පහසුවෙන් සම්පුරා ගන්නා ලදී. සංනිවේදනයේ වාචිකව සිද්ධ වුණේ. ප්‍රධාන සංනිවේදන මාධ්‍ය වුණේ කථනය. ස්ථිර වාසස්ථාන තිබුණේ නැහැ. ගස් බෙනයක, ගල් ගුහාවක, ගසක් යට එඬේ යුගයේදී නම් තැනින් තැනට සත්තු දක්කාගෙන ගිහිල්ලා ඒ තැන්වල කූඩාරම් සකස් කරගෙන ඒ තමයි ඔවුන්ගේ වාසස්ථානය වුණේ. ප්‍රවාහන මාධ්‍ය වුණේ සතුන් සමග තැනින් තැන ගමන් කිරීම. විශේෂයෙන්ම පයින් ගමන් කළේ. තමන්ට අවශ්‍ය දේවල් තමා විසින් අවට පරිසරයෙන් සපුරා ගනිමින් දඩයමින් ජීවත් වුණු මිනිසා ස්ථීර වාසස්ථානවලට යොමු වී කුසිකර්මය ප්‍රධාන ජීවනෝපාය කරගත්තේ කුසිකාර්මික යුගයේදී. නගර හා රාජ්‍ය යන සමාජ සංස්ථා බිහිවීම සිදු වූයේද මෙම යුගයේ. සංනිවේදනයේදී අක්ෂර සංකේත බහුලව භාවිතා කිරීම සිදු වුණා. මුල් කාලයේදී අතින් ලියූ දේ සංනිවේදනයට එකතු වූ අතර පසු කාලයේදී මුද්‍රිත මාධ්‍ය භාවිතයට යොමු වුණා. රෝදය සොයා ගැනීමත් සමග කරත්තය වැනි සරල
ප්‍රවාහන මාධ්‍ය උපයෝග කරගෙන ගමන් බිමන් යාම පටන් ගත්තේ කෘෂිකාර්මික යුගයේදී. ජලය ඇති ස්ථානයක වාසස්ථානයක් නිර්මාණය කරගෙන කෘෂිකාර්මික කටයුතු වලින් ජීවත් වෙන්න මිනිස්සු පටන් ගත්තා. ඒ වගේම නිපදූ අතිරික්තය හුමාරු කරගනිමින් හුමාරු සමාජයක් තුළ ජීවත් වෙන්න පටන් ගත් යුගය තමයි කෘෂිකාර්මික යුගය. යුගය තමයි කාර්මික විප්ලවය සමග ආරම්භ වන සමාජ යුගය. ඒකට කියන්නේ කාර්මික යුගය කියලා. මෙම යුගයේ කාර්මික දැනුම හා යන්ත්‍ර සූත්‍ර සමාජ දියුණුවට අත්‍යවශ්‍ය සාධකයක් වුණා. මුද්‍රණ තාක්ෂණය sannivedana කටයුතුවලදී බහුලව භාවිත කරන්න පටන් ගත්තා. පසුව විද්‍යුත් ක්‍රම මගින් sannivedanය ආරම්භ වුණා. මේ නිසා sannivedanයේ විශාල දියුණුවක් ඇති වුණා. මෙම යුගයේ මහ පරිමාණ ව්‍යාපාර බිහි වුණා. එම ආයතන වලට තොරතුරු ඉතා වැදගත් සම්පතක් බවට පත් වුණා. කර්මාශාලාවල මහ පරිමාණ නිෂ්පාදනය, ව්‍යාපාරික කෘෂිකර්මය, විදේශ වෙළඳාම ඇතුළුව වාණිජ්‍ය ඉතා ශීඝ්‍රයෙන් දියුණු ඒවා බවට පත් වුණා. මිනිස්සු ඊළඟට පාතබන යුගය තමයි වර්තමාන සමාජය හඳුන්වන යුගය, තොරතුරු යුගය. මේ යුගයේ විශේෂත්වය වන්නේ sannivedana හා තොරතුරු තාක්ෂණය ඒකාබද්ධව ව්‍යාප්ත වෙන එක. ව්‍යාපාර ආයතනවල ප්‍රමාණය විශාල වීමත් සමග ගෝලීය වශයෙන් ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත වීමත් මෙම යුගයේ කැපී පෙනෙන ලක්ෂණය වුණා. දැනුම් මත පදනම් වූ ආර්ථිකයන් ව්‍යාප්ත වීම නිසා ආර්ථිකයේ ප්‍රධාන සම්පත තොරතුරු බවට පත් වෙලා තියෙනවා. පරිගණක තාක්ෂණය පදනම් කරගෙන තොරතුරු පද්ධතීන් නිසා මුළු ලෝකෙම විශ්වාස ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා. පුද්ගලයන්ගේ හා ආයතනවල මෙන්ම ජාතික මට්ටමේ අරමුණු ළඟා කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණය අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තියෙනවා. ඒ නිසා දැනුම් මත පදනම් වූ වර්තමාන ආර්ථිකය තුළ නව දැනුම ජනනය කිරීමේ හා බෙදා හැරීමේ කාර්යය තොරතුරු තාක්ෂණය ඉතා පුළුල් කාර්යභාරයක් ඉටු කරනවා. පරිගණක තාක්ෂණයත් sannivedana තාක්ෂණයත් සංකලනයෙන් තොරතුරු තාක්ෂණය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඩිජිටල් තාක්ෂණ නිසා එය වඩාත් සංවර්ධනය වෙමින් පවතිනවා. නිපුණතා මට්ටම 17ක දත්ත සකස් කිරීම විමසමින් තොරතුරු තාක්ෂණය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඩිජිටල් තාක්ෂණ නිසා එය වඩාත් සංවර්ධනය වෙමින් පවතිනවා. ගත කරන යුගය. දැන් 21 වෙනි සේවා සේතු පරිගණක හා sannivedana දියුණුවත් සමග ව්‍යාපාර ආයතනවල ප්‍රමාණය විශාල වුණා. ගෝලීය වශයෙන් ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත වුණා. දැන් අපි දන්නවා ගෝලීය ව්‍යවසායකත්වයේ යටතේ දැන් ගෝලීය ව්‍යාපාර තමයි ආරම්භ වෙන්නේ. අපි දැන් වර්තමාන මිනිසා ජීවත් වෙන්නේ තොරතුරු යුගයක. මේ යුගයේ විශේෂත්වය වෙන්නේ මේ sannivedana තාක්ෂණය සමග තොරතුරු තාක්ෂණය ඒකාබද්ධව ව්‍යාප්ත වෙන එක. මේ මගින් දැනුම් මත පදනම් වූ ආර්ථිකයක් බිහි වෙලා තියෙනවා. මේ ආර්ථිකයේ ප්‍රධාන සම්පත තොරතුරු බවට පත් වෙලා තියෙනවා. නැතිනම් මේ තොරතුරු වලින් බිහි කරගන්න දැනුම තමයි වැදගත්ම සම්පත බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ කතා කරන්නේ තොරතුරු යුගයේදී ව්‍යාපාරයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට තොරතුරු පද්ධති කියන එක භාවිතා කරන්නේ කොහොමද කියලා. දැන් නැවත කිව්වොත් මේ පාඩමෙන් කතා කරන්නේ ව්‍යාපාරයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට තොරතුරු බිහි කරගන්නේ කොහොමද කියන එක. අන්න ඒකට සකස් වෙලා තියෙන ක්‍රමවේදය ගැන තමයි අපි ඉගෙන ගන්න යන්නේ. එතකොට පරිගණකයෙන් හරි අතින් හරි අපි කරන්නේ තීරණ ගැනීමට අවශ්‍ය යෙදුමක් වන තොරතුරු බිහි කරගන්න එක. නූතනයේ වර්තමානයේ කරන්නේ පරිගණක ආශ්‍රයෙන් තමයි මේ කටයුත්ත කරන්නේ. අපි කතා කරන්න යන්නේ පරිගණක ආශ්‍රිතව තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මුලින්ම දැන් අපි මේක බලලා ඊට පස්සේ දත්ත හා තොරතුරු අතර තියෙන සම්බන්ධතාවය අපිට හඳුනා ගන්න පුළුවන් මේකෙන් පස්සේ.
නිපුණතා මට්ටම 17ක දත්ත සකස් කිරීම විමසමින් තොරතුරු වර්ග කරයි. මෙම නිපුණතා මට්ටමේදී දත්ත යන නිර්වචනය කරගත යුතුයි. වර්තමාන ව්‍යාපාර සංවිධාන පුළුල් පරාසයක් තුළ ව්‍යාපාර කටයුතු සිදු කරනවා. මිලදී ගැනීම, විකිණීම, පාරිභෝගිකයා කළමනාකරණ ඇතුළු අලෙවිකරණ කටයුතු, සේවකයා සම්බන්ධ කටයුතුත්, ඒ කියන්නේ මානව සම්පත් කටයුතු, ගනුදෙනු සටහන් තැබීම, වාර්තා තබා ගැනීම, ගිණුම් තැබීම, අරමුදල් සම්පාදනය, අරමුදල් යෙදවීම ආදී මූල්‍ය කටයුතුත්, නිෂ්පාදනයට අදාළ එහෙම නැත්නම් මෙහෙයුම් කළමනාකරණයට අදාළ කටයුතු, පරිපාලන කටයුතු, පර්යේෂණ හා සංවර්ධන කටයුතු ආදී කටයුතු රාශියක් ව්‍යාපාර විසින් සිදු කරනු ලබනවා. එය සඳහන් කළ ව්‍යාපාර කටයුතු වලින් උපදින නැතිනම් ඒවා තුලින් ජනිත වන ගනුදෙනු හා සිද්ධි දත්ත කියලා කියනවා. අපි මේක උදාහරණයකින් පැහැදිලි කරගනිමු. ගනුදෙනු කරුවෙක් සුපිරිවෙලෙන් සැලකට ගිය විට ඔහු භාණ්ඩයක් මිලදීගත් විට එහි දත්ත සටහන් කරනු ලබන්නේ බාකෝඩ් රීඩරය එහෙම නැත්නම් තීරු කේත කියවනය පාවිච්චි කරලා. භාණ්ඩේ දත්ත රාශියක් ඒ තුලින් සටහන් කරගනු ලබනවා. භාණ්ඩයේ ඇති තීරු කේතය මගින් භාණ්ඩේ වර්ගය, රට, මිල, නිෂ්පාදිත දිනය, කල්විකුත්තන දිනය ආදී දත්ත රාශියක් ඒ තුලින් ලබා ගන්න පුළුවන්. ඒ අනුව දත්ත යන තොරතුරු සකස් කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය දත්ත එහෙම නැත්නම් ඩේටා වශයෙන් හඳුන්වනවා. පරිසරයේ හෝ සංවිධානයක සිදුවන නොයෙකුත් සිදුවීම් මගින් හා ව්‍යාපාරික ගනුදෙනු මගින් ජනිත වන මූලික කරුණු හා සංඛ්‍යා දත්ත ලෙස හඳුන්වන්න පුළුවන්. උදාහරණ වශයෙන් දැක්වුවොත් ඉන්වොයිස් එක සඳහන් භාණ්ඩ ඒකකක මිල හා වටිනාකම, වේලා සටහන් පත්‍රයේ ඇති සේවකයෙකු පැමිණි හා පිටු වේලාව, විදුලි බිලෙහි සඳහන් වන විදුලිය ගන්න අපට දත්තවලට උදාහරණ වශයෙන් සඳහන් කරන්න පුළුවන්. දත්ත ලබාගත හැකි මාර්ග කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි කියවීමෙන්. ඒ කියන්නේ මූලාශ්‍ර ග්‍රන්ථයක් කියවීම තුළින් දත්ත ලබා ගන්න පුළුවන්. මහා බැංකු වාර්තාව පරිශීලනය කරලා අපට අවශ්‍ය දත්ත ලබා ගන්න පුළුවන්. පුවත්පත පරිශීලනය කරලා අපිට අවශ්‍ය දත්ත ලබා ගන්න පුළුවන්. සංග්‍රහයක් පරිශීලනය කරලා අපිට අවශ්‍ය දත්ත ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මම පෙර සඳහන් කළ තීරු කේත කියවනය බාකෝඩ් රීඩරය ඒකනුත් කරන්නේ තීරු කේත සහ ශනික ප්‍රතිචාර කේත QR කෝඩ් එක ඒවා කියවලා දත්ත ලබා ගන්න එක. දෙවෙනි එක තමයි නිරීක්ෂණය. පාරිභෝගිකයාගේ හැසිරීම, වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම තුළින් දත්ත ලබා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි මැනීමෙන් දත්ත ලබා ගන්න පුළුවන්. යම් මිනුම් උපකරණ පාවිච්චි කිරීමෙන් බර උස මයින්න පුළුවන්. ඒ මැනලා අපිට දත්ත ලබා ගන්න පුළුවන්. හතරවෙනි එක තමයි බර තැබීම. සංඛ්‍යාන විද්‍යාවේ සඳහන් වන පරිදි දත්තවල දෝෂ ඉවත් කිරීම සඳහා ඒවායේ සම්බරතාවය රැකීමට භාවිත කරන උපක්‍රමයක්. ඒ තුලින්ත් අපිට අවශ්‍ය දත්ත ලබා ගන්න පුළුවන්. මේ ලබා ගන්න දත්ත ක්‍රම කීපයකට ඉදිරිපත් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි රූපයක් විදිහට දත්ත ඉදිරිපත් කරන්න පුළුවන්. භාණ්ඩවල ඡායාරූප, චිත්‍ර මේවා උපයෝග කරගෙන දත්ත ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට සංඛ්‍යාමය දත්ත. භාණ්ඩවලින් මිල ගණන් ඒවා සංඛ්‍යාත්මක ඉදිරිපත් කිරීම තුළින් දත්ත ඉදිරිපත් කරන්න පුළුවන්.
තුන්වෙනි එක තමයි ශ්‍රව්‍යමය දත්ත. පටිගත කරන ලද පාරිභෝගික අදහස් අපිට අහන්න පුළුවන්. ඒවා උපයෝග කරගෙන අපිට දත්ත ලබා ගන්න පුළුවන්. දත්ත ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟ තමයි දෘශ්‍යම දත්ත. අපිට දෘශ්‍යයි කියලා කියන්නේ ඇහැට පේන ඒවා. අපිට මිල ගණන් දැක්වෙන නාම්පූර් ඒවා පරිශීලනය තුලින් අපිට දත්ත ඉදිරිපත් කිරීම පුළුවන්. විධානය තුළ හෝ බාහිර පරිසරය තුළ සිදුවන්නා වූ සිද්ධීන් තුළින් ජනනය වන මූල්‍යම හෝ මූල්‍යම නොවන කරුණු සමුදායක් දත්ත හැටියට හඳුන්වන්න පුළුවන්. අපි මේක තවත් උදාහරණ වලින් පැහැදිලි කළොත් එහෙම දිනේ විකුණුම් එක ගන්න 1000යි. දිනේ විකුණුම් වටිනාකම රුපියල් 20000යි. දැන් මේවා දත්ත. මේ දත්ත දිහා බලලා කළමනාකරුවෙකුට තීරණ ගන්න අපහසුයි. එහින්දා ඒ දත්ත සැකසීම කරන්න ඕන. ඒක තොරතුරක් බවට පත් කරන්න ඕන. දැන් මෙතනදී කල්පනාකරුවෙකුට ඇති කරන ප්‍රශ්න තමයි ඉහත දත්ත දිහා බලලා මෙන්න මේ නිගමන වලට එන්න බෑ. විකුණුම් ප්‍රමාණය ප්‍රමාණවත්ද? විකුණුම් වටිනාකම ප්‍රමාණවත්ද? කවර අමුද්‍රව්‍ය වල හිගයක් ඇති වේද? යන ප්‍රශ්න වලට දත්ත දිහා බලලා තීරණ ගන්න බෑ. එහෙනම් දත්ත තීරණයක් ගත හැකි ආකාරයට සකස් කිරීම කළ යුතු වෙනවා. ඒ තුලින් බිහිවන්නේ තොරතුරක්. දත්ත හා තොරතුරු අතර තියෙන සම්බන්ධතාවය තවදුරටත් පැහැදිලි කරගමු. මේ උදාහරණයෙන් තොරතුරු කියලා කියන්නේ තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් වන පරිදි සැකසීමට භාජනය කරන ලද දත්ත. යනු අපි දත්ත තවදුරටත් හඳුනා ගමු. මේ උදාහරණයේ එන දිනේ විකුණුම් එකක් ගන්න අද දිනේ 1000යි. අද දිනේ විකුණුම් වටිනාකම 20000යි. මේවට අපි දත්ත කියලා කියන්නේ. ඊයේ දිනේ විකුණුම් එක 900යි. ඊයේ දිනේ විකුණුම් වටිනාකම 18000යි. වෙළඳපොළ සාමාන්‍ය විකුණුම් එක 1100යි. විකුණුම් වෙළඳපොළ සාමාන්‍ය වෙළඳපොළ සාමාන්‍ය විකුණුම් වටිනාකම 20000යි. දැන් මේ සියල්ලම දත්ත. අපිට මේවා දිහා බලලා තීරණ වලට එළඹෙන්න බෑ. එහෙනම් අපි මේක සැකසීමට ලක් කරන්න ඕනේ. එහෙනම් දත්ත සැකසීම තුලින් තමයි තොරතුරු නිර්මාණය වෙන්නේ. ඊයේ අද වෙළඳපොළ සාමාන්‍ය විකුණුම් සැලකිලිට අරගෙන අද දිනේ විකුණුම් සාමාන්‍ය මට්ටමට වඩා 10%ක් අඩු වෙලා තියෙනවා. ඊට වඩා විකුණුම් 10%ක් පමණ වැඩි වෙලා තියෙනවා. මොන සැකසීමෙන් අපි හොයාගත්තු දේවල්. එහෙමනම් අපි දත්ත සැකසීම තුලින් තමයි තොරතුරු නිර්මාණය වෙන්නේ. අන්නේ තොරතුරු දිහා බලලා තීරණ ගැනීම පහසුයි. පැහැදිලි කළොත් එහෙම විකුණුම එක 100යි. විකුණුම් මිල 100යි. ඒ දත්තයක් 100 වැඩි කරනවා 100ෙන්. ඒ කියන්නේ විකුණුම් එක 100 විකුණුම් මිලෙන් වැඩි කරනවා. එතකොට තොරතුරක් තමයි විකුණුම් වටිනාකම 10000ක් එනවා. ඊයේ විකුණුම් වටිනාකම 12000ක් වෙලා තියෙනවා. එහින්දා අද විකුණුම් ප්‍රමාණය ඊයට වඩා 2000කින් අඩු වෙලා තියෙනවා. අන්න මේ තොරතුරු දිහා බලලා අපිට තීරණයක් ගන්න පුළුවන්. ඒ නිසා දත්ත සැකසීම තුලින් තොරතුරු බවට පත් වෙනවා. තොරතුරු දිහා බලලා තීරණයක් ගන්න කළමනාකාරීත්වයට හැකියාව ලැබෙනවා. තොරතුරු මෙසේ නිර්වචනය කරන්න පුළුවන්. තොරතුරු ලෙස හඳුන්වන්නේ අවසන් පරිශීලකයෙකුට තීරණයක් ගැනීමට උදව් වන ආකාරයට සකස් කරන ලද දත්ත. අවසන් පරිශීලකයා කියලා කියන්නේ තොරතුරු ප්‍රයෝජන ගන්නා පුද්ගලයා. සමහර විට මේ පුද්ගලයා දත්ත සකස් කිරීමට සහභාගී නොවෙන්න පුළුවන්. නමුත් ඔහු
එම දත්ත දිහා බලලා යම් තීරණයක් ගන්න පුළුවන්. එසේම තේරුම් ගත හැකි ලෙස හෝ ප්‍රයෝජනට ගත හැකි ලෙස සකස් කරන ලද දත්ත තොරතුරු ලෙස හැඳින්විය හැකිය. මේ උදාහරණ වශයෙන් ව්‍යාපාරයේ දල්ලාභ අනුපාතිකය, ඒකකික විකුණුම් පිරිවැය, වාර්ෂික මුළු විදුලි යෙදම, මුල් නිෂ්පාදන ඒක ප්‍රමාණය. මෙම තොරතුරු මගින් කළමනාකරුවන්ට නිවැරදි තීරණ ගන්න හැකියාව ලැබෙනවා. දත්ත හා තොරතුරු අතර තියෙන වෙනස්කම් අපි සංසන්දනය කරලා බලමු. දත්ත සැකසීම් ක්‍රියාවලියට ඇතුල් කරන, එහෙම නැත්නම් ආදානය කරන, එහෙම නැත්නම් ඉන්පුට් කරන මූලික කරුණු තමයි දත්ත කියලා කියන්නේ. දත්ත සැකසීමේ ක්‍රියාවලියෙන් බිහි වෙන, එහෙම නැත්නම් ප්‍රතිදානය කරන, එහෙම නැත්නම් අවුට්පුට් එක තමයි තොරතුරු කියලා කියන්නේ. දත්ත තීරණ ගැනීමට ඍජුවම භාවිතා කරන්න බෑ. නමුත් තොරතුරු වලින් අපිට තීරණ ගන්න පුළුවන්. දත්ත වශයෙන් පවතින තාක් වටිනාකමක් ගෙන දෙන්නේ නැහැ. ඒක තොරතුරක් බවට පත් කරාම තමයි වටිනාකමක් නිර්මාණය වෙන්නේ. දත්ත අමුද්‍රව්‍යයක්. දත්ත සැකසීමේ ක්‍රියාවෙන් බිහි වෙන නිමිති ද්‍රව්‍යයක් තමයි තොරතුරු කියලා කියන්නේ. දත්ත හා තොරතුරු අතර තියෙන සම්බන්ධතාවය තවදුරටත් කතා කළොත් දත්ත සකස් කිරීමේ ක්‍රියාවලිය මගින් තොරතුරු බිහි වෙනවා. නැත්නම් පරිවර්තනය වෙනවා. ආයතනයට ගලා එන සියලුම දත්ත ප්‍රයෝජනවත් නොවෙන්න පුළුවන්. ප්‍රයෝජනවත් දත්ත යොදා ගැනීම තුළින් ඵලදායී තීරණ ගන්න පුළුවන්. ඒ නිසා අපේක්ෂිත අරමුණු ඉටු කරගන්න, ව්‍යාපාරයක අරමුණු කරා යන්න අවශ්‍ය දත්ත තෝරගන්න ඕනේ. එසේම නිවැරදි දත්තත් යොදා ගන්න ඕනේ. නිවැරදි දත්ත මගින් නිවැරදි තොරතුරු සකස් කරගන්න පුළුවන්. වැරදි දත්ත වලින් වැරදි තොරතුරු තමයි බිහි වෙන්නේ. ඒ නිසා දත්ත නිවැරදි වුණොත් තොරතුරුත් නිවැරදි වෙනවා. ඒ හින්දා සෑම වෙලේම නිවැරදි දත්ත යොදා ගන්න ඕනේ. එතකොට නිවැරදි තොරතුරු බිහි කරගන්න පුළුවන්. දැන් මෙම නිර්මාණය කරගත්තු තොරතුරු ලිඛිතව ප්‍රකාශනයක් විදිහට, රූප සටහනක් විදිහට, වාචික ප්‍රකාශයක් මගින් ඉදිරිපත් කරන්න පුළුවන්. දත්ත සකස් කිරීමකදී පහත කාර්යයන් අනුගමනය කරනු ලැබේ. පළවෙනි එක වර්ගීකරණය, දෙවෙනි එක තේරීම, තුන්වෙනි එක ගණනය කිරීම, හතරවෙනි එක සාරාංශකරණය. පළවෙනි එක වර්ගීකරණය, දත්ත ඒවායේ ලක්ෂණ අනුව කොටස් වලට වෙන් කිරීම මෙහිදී කරනවා. මෙම වගුවේ දැක්වෙන උදාහරණය සහල් තොග ගැටලුව අපි සලකා බැලුවාම සහල් වර්ග දෙකක පසුගිය මාස 6ක දත්ත මෙහි දක්වලා තියෙනවා. මෙහිදී යම් වර්ගීකරණයක් කරලා තියෙනවා. රතු සහල් විකිණී ඇති ප්‍රමාණය සහ සුදු සහල් විකිණී ඇති ප්‍රමාණය මෙහි දක්වලා තියෙනවා. ඒ අනුව අපිට යම් අදහසක් ගන්න පුළුවන් වුණත් අපිට තීරණයක් ගන්න පුළුවන් ආකාරයට තොරතුරු සකස් වෙලා නැහැ. දෙක තේරීම, දත්ත සුවිශේෂී පිළිවෙලකට සැකසීම. අපි ඉහත සාකච්ඡා කළ උදාහරණයේ සහල් විකිණී ඇති ප්‍රමාණය මාස අනුපිළිවෙලට දක්වලා නැහැ. නමුත් තේරීමේදී අපි දත්ත සුවිශේෂී පිළිවෙලකට සකස් කරලා තියෙනවා. රතු සහල් සහ සුදු සහල් විකිණී ඇති ප්‍රමාණයන් මාස අනුපිළිවෙලට මෙහි දක්වා තියෙනවා. මෙසේ සුවිශේෂී පිළිවෙලකට පෙළ ගැස්ුවාම තීරණ ගැනීම පහසු වෙනවා. අපිට මෙහිදී තීරණ දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි රතු සහල් විකිණී ඇති ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙන බව, සුදු සහල් විකිණී ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙන බව. තුන ගණනය කිරීම, දත්ත අංක ගණිතමය හෝ තර්කානුකූල හෝ ක්‍රියාවලියකට භාජනය කිරීම,
ගණනය කිරීමේදී එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම වැනි ගණිත ක්‍රියාවන් සිදු කිරීමට වෙනවා. ඉහත උදාහරණය සලකා බැලූ විට රස්සහල් විකිණී ඇති ප්‍රමාණය ජනවාරි 450යි, පෙබරවාරි 500යි, මාර්තු 550යි, අප්‍රේල් 600යි, මැයි 650යි, ජූනි 700යි. ඒ අනුව 50 බැගින් වැඩි වී ඇති බව පෙනේ. ඒ අනුව ජූලි මාසයේදී 750ක් අවශ්‍ය වේ. සුදුසහල් ජනවාරි 500යි, පෙබරවාරි 490යි, මාර්තු 480යි, අප්‍රේල් 470යි, මැයි 460යි, ජූනි 450යි. ඒ අනුව පෙනී යන්නේ 10 බැගින් අඩු වී ඇති බවයි. ඒ අනුව ජූලි මාසයේදී සුදුසහල් අවශ්‍ය ප්‍රමාණය 440යි. මෙහිදී සරල ගණනය කිරීමක් මගින් තීරණ කීපයකට එළඹීමට හැකියාව තිබුණා. දත්තවලින් යම් අදහසක් ඇති කරගත හැකි ආකාරයට කෙටි කර දැක්වීම. ඉහත උදාහරණයේ රසහල් විකුණුම් වර්ධනය වී ඇති බවත්, සුසහල් විකුණුම් වර්ධනය අඩු වී ඇති බවත් පහත සාරාංශ සටහනින් දැක්විය හැකිය. ඊළඟට අපි දත්ත සැකසීමේ තාක්ෂණය සලකා බලමු. දත්ත සකස් කිරීම යන පදය වුණාම ඔයාලට හිතෙන්නේ සංඛ්‍යා එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම වැනි ක්‍රියාවන්. නමුත් සංඛ්‍යාත්මක කටයුතු වලට පමණක් දත්ත සැකසීම සීමා වෙන්නේ නැහැ. චිත්‍රපටයක කොටස් සංස්කරණය කිරීම, ගීතයක් සංස්කරණය කිරීම, ඡායාරූපයක් සංස්කරණය කිරීම වැනි කාර්යයන්ද දත්ත සැකසීමට අයිති වෙනවා. දත්ත සැකසීම විකාශ වී ඇති ආකාරය පහ සඳහන් පරිදි සාකච්ඡා කරන්න පුළුවන්. පළවෙනි එක හස්ත ක්‍රමය, එහෙම නැත්නම් අත් හුරු ක්‍රමය කියලා කියනවා. පෑන, පැන්සල, කඩදාසි, ලිපි ද්‍රව්‍ය භාවිතා කරලා අතින් සිදු කරන දත්ත සැකසීම. සියලුම දේවල් මිනිසුන් විසින් අතින් සිදු කරනු ලබනවා. සියලු ගණනය කිරීම අතින් කරන්නේ. ගණනය කිරීම සිදු කරලා කඩදාසි වල ලියලා ලිපි කවර තුල, සේප්පු තුල, ලිපි ගොනු තුල දත්ත එහෙම නැත්නම් තොරතුරු ගබඩා කරලා තියා ගන්නවා. මෙවැනි පද්ධතිවල ප්‍රධානම අවාසියක් වන්නේ දෝෂ ඇතිවීම ඉඩකඩ වැඩි, මන්දගාමී, අකාර්යක්ෂමයි, කාලයක් ගත වෙනවා, ශ්‍රමය වැඩියෙන් අවශ්‍ය වෙනවා. ඒ නිසා පිරිවැය වැඩි වෙනවා. උදාහරණයක් වශයෙන් සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරයක එදිනදා සිදු කරන ගනුදෙනු අතින් ලියා තැබීම දක්වන්න පුළුවන්. දෙක අර්ධහස්ත ක්‍රමය. යතුරු ලියනය, මුදල් රෙජිස්ටරේ යනාදී ප්‍රාථමික මට්ටමේ දත්ත සැකසුම් යන්ත්‍ර මේට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. ප්‍රාථමික මට්ටමේ දත්ත සැකසුම් යන්ත්‍ර සහ මිනිස් ශ්‍රමයේ භාවිතයෙන් දත්ත සැකසීම කරනවා. අතින් සැකසීමට වඩා වේගවත් සංකීර්ණ වෙළඳසැල් වලට මේ භාවිතා කරන්න පුළුවන්. තරමක් දුරට යාන්ත්‍රික දත්ත සැකසීම උපකරණ භාවිතා කර දත්ත සැකසීමේ ක්‍රියාවලිය. මේට හොඳම උදාහරණය විද්‍යුත් යතුරු ලියනය, යාන්ත්‍රික මුද්‍රණ යන්ත්‍රය දක්වන්න පුළුවන්. හතරවෙනි එක විද්‍යුත් දත්ත සැකසීම. පරිගණකයේ භාවිතයෙන් ස්වයංක්‍රීය දත්ත සැකසීම මේදී සිද්ධ වෙනවා. මෙම ක්‍රමයේදී ඉතා පහසුවෙන් නිවැරදිව වේගයෙන් විශ්වාසනීයව දත්ත සැකසීමට හැකියාව ලැබෙනවා. මිනිස් ශ්‍රමය අවම වශයෙන් භාවිතා වෙන්නේ. අද වන විට ඉතාම ජනප්‍රිය ක්‍රමයක්. මෙම තොරතුරු තාක්ෂණය මාතෘකාව යටතේ
අධ්‍යයනය කරනු ලබන්නේ විද්‍යුත් දත්ත සැකසීමේ ක්‍රමය. හොඳ තොරතුරක ඇතුළත් ගුණාංග. තොරතුරක් වූ පමණින්ම එය ප්‍රයෝජනවත් වටිනා තොරතුරක් යයි අපිට පිළිගන්න බෑ. හොඳ තොරතුරක් වීමට නම් අනිවාර්යයෙන්ම තිබිය යුතු ලක්ෂණ ගුණාංග කීපයක් හඳුනා ගන්න ඕනේ. 1. විස්තරාත්මක බව. පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකි වෙනසේ කරුණු පැහැදිලිව විස්තර කොට තියෙන්න ඕන. උදාහරණයකින් කතා කළොත් වෛද්‍යවරයෙකුට අදාළ රෝගියාගේ රෝගය පිළිබඳ විනිශ්චයක් ලබා ගැනීමට රසායනාගාර වාර්තා, පසුගිය වෛද්‍ය වාර්තා, වර්තමාන වෛද්‍ය වාර්තා ආදී තොරතුරු රාශියක් අවශ්‍ය වෙනවා. ලබා ගැනීමේ පහසුව. අවම පිරිවැයක් යටතේ අවශ්‍ය වේලාවට අවශ්‍ය ස්ථානයට පහසුවෙන් තොරතුරු ලබා ගත හැකි වීම. ඒ කියන්නේ උදාහරණයකින් කතා කළොත් යම් ආයතනයක පිළිබඳ තොරතුරු එම ආයතනයේ වෙබ් අඩවි හරහා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව තිබේ. පිරිමැසුම් බව. අවශ්‍ය වේලාවට අවශ්‍ය ස්ථානයේදී අවම පිරිවැයක් යටතේ තොරතුරු ලබා ගත හැකි විය යුතුයි. තොරතුරු ලබා ගැනීමට හෝ සැකසීමට දරන පිරිවැයට වඩා වැඩි ප්‍රතිලාභයක් ඒ භාවිතයෙන් ලබා ගැනීමට හැකියාව තිබිය යුතුයි. දුන්න බව. තොරතුරු අඩුපාඩු වලින් තොරව තීරණ ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් පරිදි තොරතුරු සම්පූර්ණ විය යුතුයි. යම් උත්සවයකට ආරාධනා පත්‍රයක් යැවීමේදී එය පැවැත්වෙන දිනය, වේලාව, ස්ථානය යන කරුණු අඩංගුව සම්පූර්ණ තොරතුරක් යැවිය යුතුයි. බව. රැස් කරගන්නා තොරතුරු ආයතනයේ හෝ පුද්ගලයාගේ අවශ්‍යතාවයට එහෙම නැත්නම් කාර්යයට අරමුණට ගැළපෙන්නක් විය යුතුයි. රෝග පිළිබඳ නිගමනයකට එළඹීමට වෛද්‍යවරයෙකුට අදාළ පුද්ගලයා සම්බන්ධ රසායනාගාර වාර්තා, වර්තමාන වෛද්‍ය වාර්තා, පසුගිය වෛද්‍ය වාර්තා අදාළ වෙනවා. ඔහුගේ නම, ලිපිනය, විනෝදාංශ යනාදී කරුණු අවශ්‍ය නොවන බැවින් ඒවා අදාළ නොවේ. සංදනය කළ හැකි බව. තොරතුරු එකිනෙක හා සැස්දීමට හැකි විය යුතු වීම හා මාර්ග කීපයකින් එකම තොරතුර සනාථ කරගත හැකි වීම. උදාහරණයකින් කතා කළොත් පුද්ගලයෙකුගේ නමේ නිවැරදිතාව, උපැන්න සාතිකයේ, ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍ර යන සෑම එකකම එකම නම තහවුරු කරගත හැකි විය යුතුයි. එසේම ව්‍යාපාරයක මූල්‍ය වාර්තාවල සෑම විටම පසුගිය වසරේ තොරතුරු වලට සමාන්තරව අදාළ වසරේ තොරතුරු ඉදිරිපත් කර තිබීම. අවබෝධ කර ගැනීමට හැකි බව. තොරතුරු පහසුවෙන් තේරුම් ගත හැකි විය යුතුයි. එමෙම පහසුවෙන් පරිශීලනය කළ හැකි විය යුතුයි. ආයතනයක වාර්ෂික විකුණුම් ප්‍රමාණය මාසිකව දැක්වීමේදී එය ප්‍රස්ථාරයකින් නිරූපණය කළොත් එය පරිශීලනය කරන්නාට පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. විශ්වාසදායක බව. තොරතුරු ලබා ගන්නා මූලාශ්‍රය විශ්වාසදායක විය යුතුයි. මෙහිදී තොරතුරු ලබාගත් ආකාරය තහවුරු කර පෙන්වීමට හැකි විය යුතුයි. යම් සංඛ්‍යා ලේඛනයක් පොතක දක්වන විට ඊට යටින් එහි විශ්වාසදායී බව තහවුරු කිරීමට එය උපුටාගත් මූලාශ්‍රය දැක්වීම යෝග්‍ය වේ. බව. තොරතුරු සෑම විටම නිවැරදි හා සත්‍ය විය යුතුයි. එසේ නොවුනොත් තොරතුරුවෙන් ගන්නා තීරණද බොහෝ දුරට නිවැරදි නොවේ. යම් අයෙකුට දුරකථන අංකය ලබා දෙන විට ප්‍රාදේශීය අංකයද සමග ලබා දීම නොයසේ නම් අංකය නිවැරදි නොවිය හැක. බව. තොරතුරු සෑම විටම යාවත්කාලීන. එහෙම නැත්නම් අප්ඩේට් විය යුතුයි. තොරතුරු සෑම විටම කාලයට ගැලපෙන්නක් විය යුතුයි. උදාහරණ වශයෙන් කතා කළොත් හෝටලයක කාමර පාසුකම් වෙන් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ප්‍රසිද්ධ කරන විට දිනපතාම යාවත්කාලීන විය යුතුයි.
බව. අවශ්‍ය අවස්ථාවලදී අවස්ථාවට ගැලපෙන පරිදි තොරතුරු වෙනස් කිරීමේ හැකියාව තිබිය යුතුයි. කිරීම තොරතුරු විවිධ කාර්යයන් සඳහා භාවිත කරනවා. එසේම විවිධ ආකාරයට ආයතන වලට තොරතුරු ලබා ගන්න පුළුවන්. මෙම කරුණු සැලකිල්ලට අරගෙන තොරතුරු වර්ගීකරණයක් සකස් කරලා තියෙනවා. ඒ අනුව තොරතුරු වර්ග කරන්න භාවිත කරන නිර්ණායකය සහ තොරතුරු වර්ග මෙම වගුවේ දක්වලා තියෙනවා. මූලාශ්‍රය අනුව බාහිර අභ්‍යන්තර කියලා වර්ග කරන්න පුළුවන්. ඒ වගේම මූලික ද්විතීයික කියලා වර්ග කරන්න පුළුවන්. ස්වභාවය අනුව ප්‍රමාණාත්මක ගුණාත්මක කියලා වර්ග කරන්න පුළුවන්. කළමනාකරන මට්ටම අනුව උපක්‍රමික උපායමාර්ගික මෙහෙයුම් කියලා වර්ග කරන්න පුළුවන්. කාලය අනුව අතීත වර්තමාන අනාගත තොරතුරු කියලා වර්ග කරන්න පුළුවන්. නියත හා සම්භාවිතාව අනුව නියත තොරතුරු හා සම්භාවිතාත්මක තොරතුරු කියලා වර්ග කරන්න පුළුවන්. කළමනාකරන ශ්‍රිතය අනුව මූල්‍ය මෙහෙයුම් අලෙවි මානව සම්පත් කියලා වර්ග කරන්න පුළුවන්. සමූහගත වීම හා වෙන් කිරීම අනුව සමූහගත තොරතුරු හා වෙන් කරලත් තොරතුරු කියලා වර්ග කරන්න පුළුවන්. මූලාශ්‍රය අනුව තොරතුරු වර්ග කරන්න පුළුවන්. මූලාශ්‍රය කියලා කියන්නේ උපදින ස්ථාන නැත්තම් තොරතුරු ලැබෙන ප්‍රභවය ලැබෙන තැන ඒ අනුව තොරතුරු අපිට වර්ග කරන්න පුළුවන්. අභ්‍යන්තර තොරතුරු සහ බාහිර තොරතුරු කියලා. අභ්‍යන්තර තොරතුරු කියලා කියන්නේ ව්‍යාපාරය තුලින් ව්‍යාපාරය ඇතුලේ තොරතුරු. එහෙම නැත්නම් අභ්‍යන්තර පරිසරයේ තොරතුරු ටික. මේ කොටස් දෙකකට බෙදන්න පුළුවන් මූල්‍ය තොරතුරු සහ මෙහෙයුම් තොරතුරු. උදාහරණ ඔබට දිස්සෙනවා. බාහිර තොරතුරු කියලා කියන්නේ ආසන්න සහ සාර පරිසරයෙන් ලැබෙන තොරතුරු. ආසන්න පරිසරයේ තොරතුරු තමයි ගණදෙනු කරුවන් පිළිබඳව, සැපීම් කරුවන් පිළිබඳව, තරං කරුවන් පිළිබඳව තොරතුරු. ආසන්න පරිසරයෙන් ලැබෙන තොරතුරු. සාර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරට පාලනය කළ නොහැකි බාහිර පරිසරය, බාහිර වටපිටාව, ආර්ථික පරිසරය, දේශපාලන පරිසරය, සමාජ සංස්කෘතික පරිසරය, තාක්ෂණික පරිසරය මේ ආදී වශයෙන් තොරතුරු ලැබෙන ප්‍රභේය අනුව අභ්‍යන්තර තොරතුරු සහ බාහිර තොරතුරු වශයෙන් වර්ග කරනවා. ඒ වගේම මූලාශ්‍රය අනුව තව වර්ග කිරීමක් තියෙනවා මූලික තොරතුරු සහ ද්විතීයික තොරතුරු කියලා. මූලික තොරතුරු කියලා කියන්නේ Taman විසින්ම දත්ත සැකසීමේ ක්‍රියාව තුළින් සොයා ගන්නා තොරතුරු. ද්විතීයික තොරතුරක් කියලා කියන්නේ වෙනත් මූලාශ්‍රයකින් Taman තොරතුරු ලබා ගන්නවා නම් ඒකට ද්විතීයික තොරතුරක් කියලා කියනවා. කළමනාකරන මට්ටම අනුව තොරතුරු වර්ග කිරීම. ඒ අනුව උපක්‍රමික තොරතුරු, උපාය මාර්ගික තොරතුරු, මෙහෙයුම් තොරතුරු කියලා වර්ග කරනවා. උපක්‍රමික තොරතුරු කියලා කියන්නේ ආයතනයක ඉහළ කළමනාකරුවන් විසින් දිගු කාලීන සැලසුම් සකස් කිරීම සඳහා භාවිත කරන තොරතුරු. මේ යටතේ ප්‍රාග්ධන අයවැය පිළිබඳ තොරතුරු, මෙහෙවර ප්‍රකාශනය, ආයතනයේ දිගු කාලීන අරමුණු තීරණය කිරීම උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. උපාය මාර්ග තොරතුරු. එහෙම නැත්නම් උපායශීලී තොරතුරු කියලා කියන්නේ මධ්‍යම කළමනාකරුවන් විසින් භාවිත කරන තොරතුරු. අයවැය ප්‍රකාශන, විකුණුම් විශ්ලේෂණ වාර්තා, තොග වාර්තා ආදී උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. ක්‍රියාකාරී එහෙම නැත්නම් මෙහෙයුම් තොරතුරු කියලා කියන්නේ ආයතනික පහළ මට්ටමේ කළමනාකරුවන් එදිනදා කටයුතු කරගෙන යන්න භාවිත කරන තොරතුරු. සේවක පැමිණීම, මුදල් ලැබීම, ගෙවීම, දෛනික විකුණුම් මේට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. කාලය අනුව තොරතුරු වර්ග කරනවා. අතීත තොරතුරු, වර්තමාන තොරතුරු සහ අනාගත තොරතුරු. අතීත තොරතුරු කියලා කියන්නේ පසුගිය කාල පරිච්ඡේදයක් සඳහා අදාළ වන තොරතුරු. සිදු වුණු තොරතුරු.
පසුගිය ගිණුම් වාර්තා, පසුගිය නිෂ්පාදන වාර්තා උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. වර්තමාන තොරතුරු කියලා කියන්නේ මේ දැන් මේ මොහොතේ ජනිත කරනු ලබන තොරතුරු. දැන්ට වැඩ කරමින් සිටින සේවක සංඛ්‍යාව. දැන්ට ක්‍රියාත්මකින් පවතින යන්ත්‍ර සංඛ්‍යාව. උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. අනාගත තොරතුරු කියලා කියන්නේ ඉදිරි කාලච්ඡේදයක් සඳහා අදාළ වෙන තොරතුරු. ඉදිරි වර්ෂය සඳහා අයවැය ලේඛනය, ඉදිරි තොග ඇණවුම් මීට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. ඊළඟට තොරතුරු වර්ග කරන්න පුළුවන් ප්‍රමාණාත්මක භාවය අනුව ප්‍රමාණාත්මක තොරතුරු සහ ගුණාත්මක තොරතුරු කියලා. ප්‍රමාණාත්මක තොරතුරු කියලා කියන්නේ සංඛ්‍යාත්මකව 1 2 3යි කියලා ගණනය කළ හැකි තොරතුරු. විකුණු මේක ප්‍රමාණය, තොග පිරිවැටුම, ලාභය, සේවක සංඛ්‍යාව මීට උදාහරණ දක්වන්න පුළුවන්. ගුණාත්මක තොරතුරු කියලා කියන්නේ සංඛ්‍යාත්මකව මැනිය නොහැකි ගණනය කළ නොහැකි තොරතුරු. කළමනාකරුවන්ගේ ආකල්ප, සේවකයන්ගේ වටිනාකම්, පරිභෝග තෘප්තිය, සේවක දක්ෂතා මීට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. කරන ශ්‍රිතා එහෙම නැත්නම් ව්‍යාපාර කාර්යයන් අනුව තොරතුරු වර්ග කරන්න පුළුවන්. ඒ අනුව මූල්‍ය තොරතුරු. මූල්‍ය තොරතුරු කියලා කියන්නේ මූල්‍ය කළමනාකරණයේදී අපි කතා කරන සියලු තොරතුරු මීට අන්තර්ගත වෙනවා. අරමුදල් සම්පාදනය, එම අරමුදල් ප්‍රතිලාභ ලැබෙන මාර්ගවල යොදවන්නේ කොහොමද? මූල්‍ය විශ්ලේෂණ, අනුපාත විශ්ලේෂණ මේ අතර ගන්න පුළුවන්. නිෂ්පාදන තොරතුරු නිෂ්පාදන කළමනාකරණයේදී අපි කතා කරලා තියෙනවා. තොග වාර්තා, නිෂ්පාදන වාර්තා, නිෂ්පාදන ක්‍රම, පිළිවෙත සැලසුම්, නිෂ්පාදන සැලසුම් ඒවල තොරතුරු මේ තුල අන්තර්ගත වෙනවා. අලෙවි කළමනාකරණයේදී අලෙවි කරන තොරතුරු පිළිබඳව කතා කරලා තියෙනවා. අලෙවිකරණය කියලා කියන්නේ පාරිභෝගිකයන්ගෙන් පටන්ගෙන පාරිභෝගිකයන්ගෙන් අවසන් වෙන නිෂ්පාදනයේ සැලසුම් කිරීම, මිල කිරීම, ප්‍රවර්ධනය, බෙදා හැරීම ඊට අදාළ සියලු තොරතුරු මේ තුල අන්තර්ගත වෙනවා. මානව සම්පත් කළමනාකරණයේදී මානව සම්පත් පිළිබඳ තොරතුරු අපි කතා කරලා තියෙනවා. රැකියා නිර්මාණයේ සිට සේවකයන් බඳවා ගැනීම, මිනිස් බල සැලසුම්කරණය, කාර්යඵල ලැබීම, සේවකයන් බඳවා ගැනීම ඊට අදාළ සියලු තොරතුරු මානව සම්පත් කළමනාකරණයේදී අපි කතා කරන මේවා. ඒ තොරතුරු මානව සම්පත් කළමනාකරණයේ අදාළ තොරතුරු වශයෙන් හඳුනා ගන්න පුළුවන්. සම්භාවිතාව අනුව නියත තොරතුරු, සම්භාවිතාත්මක තොරතුරු කියලා වර්ග කරන්න පුළුවන්. සිදුවීමට ස්ථීර, අනිශ්චිතතාවයක් නොමැති, ව්‍යාපාරිකයන්ගේ පාලනය රත් කරගත හැකි තොරතුරු නියත තොරතුරු කියලා කියනවා. ගිය යුතු වැටුප්, ගිය යුතු කුලි, ගිය යුතු රක්ෂණ මේවා අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ. ඒවා නියතයි. ඒ නිසා අපි නියත තොරතුරු කියලා කියනවා. සම්භාවිතාත්මක තොරතුරු කියලා කියන්නේ සිදුවිය හැකි සිදුවීම. මේ අර්ථය සඳහන් කරන්න පුළුවන්. එනම් විය හැකි හෝ භාවිතාව අනුව නියත තොරතුරු, සම්භාවිතාත්මක තොරතුරු කියලා වර්ග කරන්න පුළුවන්. සිදුවීමට ස්ථීර, අනිශ්චිතතාවයක් නොමැති, ව්‍යාපාරිකයන්ගේ පාලනය රත් කරගත හැකි තොරතුරු නියත තොරතුරු කියලා කියනවා. ගිය යුතු වැටුප්, ගිය යුතු කුලි, ගිය යුතු රක්ෂණ මේවා අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ. ඒවා නියතයි. ඒ නිසා අපි නියත තොරතුරු කියලා කියනවා. සම්භාවිතාත්මක තොරතුරු කියලා කියන්නේ සිදුවිය හැකි සිදුවීම. මේ අර්ථය සඳහන් කරන්න පුළුවන්. එනම් විය හැකි හෝ විය නොහැකි තොරතුරු. ඉල්ලුම් පුරවගතන, විකුණුම් පුරවගතන, අයවැය ඇස්තමේන්තු මීට උදාහරණ වේ. හරි, මෙතනදී මේ එකක් තියෙනවා සමූහගත වීම හා සමූහගත වෙන් කිරීම අනුව සමූහගත තොරතුරු, වෙන් කරන ලද තොරතුරු කියලා වර්ග කරලා තියෙනවා තොරතුරු. ඒ වගේ තියෙනවා. ඒක මෙතන සඳහන් කරලා නැහැ. නමුත් මම ඒක පැහැදිලි කරනවා. දැන් සමහර
තොරතුරු එකතු වෙන්නේ තවත් තොරතුරු එකතු වෙලා. අපි ව්‍යාපාරයකට හදන සමස්ත සැලැස්ම තවත් සැලසුම් ගණනාවක එකතු වීම තමයි මේ හදන්නේ. ඒ හින්දා ඒක අපි සමූහගත තොරතුරක් කියලා කියනවා. මොකද සමස්ත සැලැස්ම. ඒ කියන්නේ ආයතනයේ සීල අංශවල සැලසුම් එකතු වෙලා තමයි ඒක හැදිලා තියෙන්නේ. ඊළඟට වෙන් කරලාද තොරතුරු කියලා කියන්නේ දැන් ආයතනයේ වෙන්වෙන්ම තොරතුරු අරගෙන හදන ඒ තොරතුරු වලට දැන් ව්‍යාපාර සැලැස්ම කියන පාඩමේ අපි කතා කරනවා මේ ව්‍යාපාර සැලැස්ම හැදෙන්නේ එක එක අංශවල සැලසුම් වලින්. අලෙවි සැලැස්ම, මූල්‍ය සැලැස්ම, මානව සම්පත් සැලැස්ම, නිෂ්පාදන සැලැස්ම මෙන්න මේ සැලසුම් එකතු වෙලා තමයි ඒක හැදෙන්නේ. එහෙනම් මේ සමූහගත වීම හා වෙන් කිරීම අනුව සමූහගත තොරතුරු වෙන් කරලා තොරතුරු කියලා වර්ග කරන්න පුළුවන්. ව්‍යාපාර තොරතුරු පද්ධති මාතෘකාව යටතේ පළවෙනි නිපුණතාවයේ සාකච්ඡා කොට අවසන්. දෙවෙනි නිපුණතාවය තවත් වීඩියෝ එකකින් හමු වීමේ බලාපොරොත්තුවකින් ඔබගෙන් සමුගන්නවා.